you. Dengan masuk dalam mulut hadapan masuk dengan bahasa di bumi අවස්ථාව නිසා bahasage ශුල්පු ලියවිල්ලේ කාරණා කීපයක් බෙදා ගන්න. ඉතින් දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ස්තුතියි වගේම පාස්ටර්ද සිස්ටර්ද ඒ වගේම මේ සභාවේ නායක පාස්ටර්ස්ලා වැඩිමහල්ලන් සහ හැමෝම නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මට පුළුවන් වුණා ඔබලා සමග පංගුකාරයෙක් වෙන්න එකතු වෙන්න වහන්සේ දෙපේ කරුණාව නිසා මම මුළු හදවතින්ම වහන්සේට ස්තුති කරනවා. ඉතින් අපි මම ඒකෙන් පස්සේ මම පටන් ගන්න මොකද පාස්ටර් ඔල්රෙඩි ආඥා කරපු නිසා මමත් ආයෙ ආඥාවක් කළා පටන් ගන්න නෑ අවශ්‍ය නෑ පාස්ටර් ඔල්රෙඩි ආඥා කළා වචනෙට. ඉතින් විශුද්ධාත්මයන් වහන්සේ තමයි සියල්ල මෙවන්නේ. ඉතින් වහන්සේට සියල්ල බාරයි වහන්සේ මඟ පෙන්වයි. අපි දැන් යන මාතෘකාව තමයි සැබෑ නමස්කාරය. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් අපි කියනවා true worship කියලා. ඉතින් මේක චුට්ටක් ගැඹුරු පාඩමක්. නමුත් මේක බොහොම පුළුවන් තරම් විදිහට සරල විදිහට අද පොඩ්ඩක් බේසික්ස් උත් පොඩ්ඩක් අපි බලලා අපි යම් නැත්නම් සමහර අයට මේක තේරෙන්නේ නැති වෙයි. මොකද ඊටමත් වැදගත් දෙයක්. මම ගිය සුමාරනේ පෙරේද මම කිව්වා ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ සමබර කියන්නේ බැලන්ස් ජීවිතයක්. අපි එක දෙයක් පස්සේ විතරක් කියන්න බෑ. ඒ කියන්නේ අපි කියමු යාඥාව නෙවෙයි. කියන්නේ ලේ අපිට ලේ යේසුස් වහන්සේගේ ලේ අවශ්‍යයි. ඒ කුරුස පූජාව, යාඥාව, අශුද්ධාත්මයන් වහන්සේගේ බලය, එතකොට මේ වගේ නමස්කාරය මේ හැම දෙයක්ම බැලන්ස් ලියන්න ඕනේ. ඉතින් අපිට එක දෙයක් අරගෙන එක සබ්ජෙක්ට් එකක් අරගෙන එක වෙලාවක තමයි අපිට ඒක කියලා දෙන්න පුළුවන්. හැමදේම එකපාරට කියලා දෙන්න අමාරුයි. එතකොට අපි ඒක හැම වෙලෙම හිතා ගන්න ඕනේ මට ක්‍රිස්තුස් වහන්සේගේ දැන් මේ අපි ඉගෙන ගන්න සදා නමස්කාරය වගේම මට ලේත් අවශ්‍යයි උන්වහන්සේගේ නාමය මත අවශ්‍යයි. උන්වහන්සේගේ මේ දේවල් ඔක්කොම එක හා සමානව බැලන්ස් ලියන්න ඕනේ. ඉතින් මේ දේවල් ඉතා වැදගත් දේවල්. ඉතින් කියන්නේ අපි කිව්වොත් ෆවුන්ඩේෂනලි principles නැත්තම් දේවල්. ඉතින් මේවා ගොඩාක් කිතුණු දන්නේ නැහැ නැත්තම් මගේ හැරෙනවා ඒගොල්ලන්ට දැනගන්න. ඉතින් මේ දේවල් අපි දැනගත යුතුයි අනිවාර්යයෙන්. අනිත් දේවල් ඉම්පෝටන්ස් තියෙනවා වගේ මේකත් හරි ඉම්පෝටන්ට් දෙයක් තමයි. අද ස්ලයිඩ් එකට යන්න ඉස්සෙල්ලා අපි යම් මම කියන්න පොඩි PDF එකකට අපි යම් බලමු. ක්ලාස් එක. Okay. But I did it. Sorry. Okay. ඔගලන්ට පේනවා ඇති ටැබර්නකල් ප්‍රයා ගයිඩ් කියලා තියෙනවා. මේ තමයි ටැබර්නකල් එක. දෙවියන් වහන්සේ මෝසස්ව පාවිච්චි කළා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. අවුරුද්දට සැරයක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක සමග කිරීමේ පූජාවන් ඔප්පු කරන්න, දේවල් කරන්න මෝසස්ට පෙන්නලා මෝසස් විසින් තමයි මේ ටැබර්නකල් එක හැදුවේ. ඉතින් මේ පරණ කිවිසුමේ නික්මයාම පොතේ අපි දකිනවා මෝසස් ලබා තමයි දෙවියන් වහන්සේ හැදුවේ. කොහොමද දෙවියන් වහන්සේට අපි රීච් වෙන්න පුළුවන්, කොයි විදියටද යන්න ඕනේ කියලා ඒ සීල කාරණාවල් ලෙවි පොතේ කියලා දුන්නා කොහොමද යන්නේ කියලා. ඉතින් අද අපි මේක අපි පොඩ්ඩක් යන අම්බද පෙරේදාගේ මම දැක්කේ සමහර වෙලාවට සමහරට නමස්කාරය කියලා කිව්වම සමහර බේසික්ස් දේවලුත් එක්කම යයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නත්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඇඩ්වාන්ස්ලි ගියා. මොකද බේසික් ටික ඔක්කොම අයින් කළා ප්‍රේස් ඇන්ඩ් වර්ෂිප් කියන කොටසට ගියේ. එතකොට අර වගේ. ඉතින් ඔබ තාම ටිකක් අලුත් නම් ගාන අද පොඩ්ඩක් බේසික්ස් ටිකක් අපි බලලා ඊට පස්සේ අපි යම් ඒතර කොහොමද වර්ෂිප් එකට කියලා. මම පෙරේදා මම කිව්වා පටන් ගන්නක් තියෙනවා, යන්න මාර්ගයක් තිබෙනවා, යා යුතු ස්ථානයක් තිබෙනවා. හරි. එතකොට මේ ටැබර්නකල් එක ඔබ බැලුවොත් එimhe ඔබ දකි ඉස්ලාම තියෙනවා ගේට් දෙකක්. මේ පටු ගේට්ටුවක් නෙවෙයි විශාල දොරටුවක්. දෙවියන් වහන්සේගේ දොරටුවට ඇතුල් වෙන්න හරි ස්තුති ප්‍රශංසා ස්තුති කරමින් තමයි ඇතුල් වෙන්නේ මේ දොරටුවට. අපි පල්ලයට ආවොත් මේකේ තියෙනවා Psalm 100 verse 4. You can enter into his gates with thanksgiving and into his courts with praise, with thankful unto him and bless his name.
කියලා තියෙනවා. එතකොට අපි යාත්‍රාවක් පටන් ගන්නකොට ඉස්සල්ලාම පටන් ගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියන එක. ඔබ ගැලවීම ලැබපු කෙනෙක් හැටියට ඔබ දන්නවා ඇයි අපි මේ නාමය පාවිච්චි කරන්නේ. මොකද ඔබටයි මටයි අපිට අපේ දේවල් වලින් අපිට ගැලවීම ලබන්නවත් අපිට දේවල් ධර්මිෂ්ඨ වෙන්නවත් බෑ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව නිසා ඒ කුරුස පූජාව පිළි අරගෙන අපි පිළිගත් දරුවෙක් නිසා උන්වහන්සේගේ නාමයෙන් තමයි අපිට යාඥා කරන්නවත් පියාණන් වහන්සේ වෙතට යන්නේ. දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා පියාණන් වහන්සේගේ නික්ම වූ ආවා වූ ආත්මයන් වහන්සේ. අපි ත්‍රිත්වත්වය ගැන දන්නවනේ. පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා පියාණන් වහන්සේගේ නික්ම වූ ආවා වූ ආත්මයන් වහන්සේ. ඒ ආත්මයන් වහන්සේ අප තුළ වාසය කරනවා. හරි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැදිහත්කාරයෙක් හැටියට අපි වෙනුවෙන් උන්වහන්සේ කුරුස පූජාව කරලා යයිදු. දැන් පරණ කිවිසුමේ පාපයට කුලිය නම් මරණය. අපි රෝම පොතේ දකිනවා පාපයට කුලිය නම් මරණය. එහෙමනම් කවුරු හරි එතකොට එහෙමනම් මගේ පව් වලට මම මැරෙන්න ඕන. එතකොට මට මැරෙන්න බෑ. එහෙමනම් මම මොකද කරන්න ඕනේ? ඒකට මොකක්ද තියෙන විකල්පය? එතකොට තමයි දෙවියන්වහන්සේ කිව්වේ බැටළුවේ ඔළුවට අත තියලා පූජකයා එක ගිහිල්ලා පව් සමාව කළා ඒ ඔක්කොම පව් ටික බැටළුවට ට්‍රාන්ස්ෆර් කරාම ඒ බැටළුවව මෙතන ඔබට පේන ඇතුළු වුණාට පස්සේ දකින්න දවන පූජාවේදී පූජා කරනවා. පූජා කළා ඒ ලේ අරගෙන තමයි පවිත්‍ර වෙලා ඇතුළට යන්නේ. ඉතින් කාරණා කොටස් කීපයක් තිබෙනවා. ඉස්සලා දොරටුවෙන් ඇතුල් වීම, ඊට පස්සේ බැටළුවව පූජා කිරීම, ඊට පස්සේ වතුර බේසමක් තියෙනවා හොඳට පිත්තල වලින් මැදලා, කියන්නේ මැදලා හොඳටම පොලිෂ් කරලා ඒකේ වතුර පුරවලා තියෙන. ඒ වතුර දිහා බැලුවම අපිවම අපිට පේනවා. එතනදී තමයි අපි වතුර වලින් පවිත්‍ර වෙන්නේ. ඒතර ආපහු අපිවම පේනවා කියලා කියන්නේ එතනද මොනවාද? මං ගැන විමසලා මගේ තියෙන පව් සියල්ල මම පසුතැවිලි වීම එතන. හරි? පසුතැවිලි වෙලා ඊට පස්සේ මම ඇතුල් වෙනවා පොලිස් කියන තැනට, ශුද්ධ ස්ථානයට මම ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙද්දී අපි දකිනවා වම් අත පැත්තේ තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ කැන්ඩල් එක. ඒකට කියනවා මිනෝරා ලැම්ප් කියලා කැන්ඩල් ස්ටෑන්ඩ් එක. හරි? දකුණු අත පැත්තේ අපි දකිනවා රොටි, පිදීමේ රොටි. ඒ ඇවිල්ලා යෂුවා 1:8 ශුද්ධාත්මයන් වහන්සේගේ අපි දකිනවා කැන්ඩල් 7ක් තියෙනවා. ඒ ඇවිල්ලා යෙසායා 11:2. හරි? ආත්මයන් වහන්සේ 7 දෙනා. හරි? ආත්මයන් වහන්සේ 7 දෙනා කියලා ඔබ බලයි සමහරට මේ මොකද්ද මේ අරුද්දයක් කියන්නේ මේ එක ආත්මයන් වහන්සේ නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ. නමුත් ප්‍රඥාවේ දැනගැන්මේ උපදේශක තේජස දැන නුවණේ සහ ආත්මයන් වහන්සේ 7 දෙනා ඔබ යෙසායා 11 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ කියලා බලන්න. එතනදී ඔබට 7ක් ඔබට හම්බෙයි. ඒ දීමනාවල් 9ක් වෙනම තියෙනවා. පස්සාකාර සේවය 5ක් තිබෙනවා. ඒවා වෙනයි. මේක වෙනම ක්‍රියාත්මක වෙන යෙසායා 11:2 තමයි ඔබ දකින්න වෙන්නේ ආත්මයන්. ඕකම එළිදරව් පොතේ ලියලා තිබෙනවා ආත්මයන් වහන්සේ 7 දෙනා ගැන පස්වෙනි පරිච්ඡේදයේ. හරි? එතකොට ඇතුල් වුණාට පස්සේ එතකොට අපි දකුණත පැත්තේ දකිනවා රොටි. ඒ තමයි අද අපිට දී තිබෙන වචනය. ඒකේ යොෂුවා 1:8 අපි ගන්න පුළුවන් දේව වචනේ. දා රොටි වලට සංකේත කරන අද රොටි හැටියට තියෙන දේව වචනය. ඊළඟට එතනින් ඇතුළට සුවඳ දුම් පූජා කිරීමේ පොන්චි එකක් තියෙන නික්මයාමේ දෙවියන් වහන්සේ මෝසස් කණ්ඩ ගහලා කිව්වා උදේ අවස මේක ගල්වත් තබන්න ඕනේ කියලා. හරි? ඉතින් ඊළඟට අපි ඇතුල් වෙනවා අතිශුද්ධ ස්ථානයට. ඇතුළේම කියන අපි නෙවෙයි ඒ කාර්යය මේ ටැබර්නකල් එකේ කරේ කවුද? ලෙවිවරු කියන පූජකයෝ විතරයි ඒගොල්ලන්ට අවසර තිබෙන්නේ මේ දේවල් කරන්න සහ අතිශුද්ධ ස්ථානයට යන අවසර තිබේ. එතන ඒ පූජකයන්ගේ මේ ඊටපු නායකයා අපි කිව්වොත් ආරෝහණ තුම පූජකයාට තමයි අතෝ වෙන්න අවස්ථාව තිබුණේ. එතකොට මේක තමයි නමස්කාරය කියලා කියන්නේ. හරි? දැන් මේක තමයි සම්පූර්ණ නමස්කාරය. දැන් මෙතනදී මේ මැදදී අපේ ඉල්ලීම් වලට අපේ උමනාවල් වලට තව කවුරු හරි දීපු ප්‍රෙයර් රික්වෙස්ට් එකට මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මැදදී. හරි? මේ නමස්කාරය. ඉතින් ඔබ අලුත් කෙනෙක් නම් කොහොමද මම නමස්කාරයකට ඇතුල් වෙන්නේ? කොහොමද මම යාඥා කරන්නේ? යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් ඔබගේ පාද පාමුලට හරි ඔබ වහන්සේගේ ආස්තයට මම බාර වෙනවා කියලා පටන් ගන්නකොට පටන් අරගෙන ඊළඟට අද අලුත් ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් මට දී තිබෙන ඒ වරප්‍රසාදය පියාණන් වහන්සේත් එක්ක කනෙක්ට් වෙන්න. හරි? දැන් ජේසුස් ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ ඉන්නවා.
ඒක ඔබ හොඳටම දන්නවා මා තුළ ඉන්න ශුද්ධාත්ම වාසය තමයි මට උදව් කරන්නේ. ජේසුස් වහන්සේගේ ගැලවීම ඒ නැමැති වස්ත්‍රය ඒ ධර්මිෂ්ඨ වස්ත්‍රය උන්වහන්සේ පළඳලා තියෙනවා. එතකොට පියාණන් වහන්සේ අපි දකිනවා තුන්වෙනි ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේ සිංහාසනේ වැඩ සිටින පියාණන් වහන්සේ. උන්වහන්සේ අපිව දකින්නේ ජේසුස් වහන්සේව අප තුළින් දකින්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තමයි දකින්නේ. මේ අශීන් කියන පුද්ගලයාව නෙවෙයි දකින්නේ මේ චින් කියන පුද්ගලයා කිසිම වැඩක් නැ කිසිම ශුද්ධකමක් නැති සාමාන්‍ය මිනිසෙක්. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම නිසා යම් කිසි දෙයක් එකතු කරලා තියෙනවා. ඒකින් මට පොඩි chance එකක් තියෙනවා ඒ පියාණන් වහන්සේ ගාවට යන්න. එතකොට දොරටුවෙන් අපි ඇතුල් වුණා. ඊළඟට පරණ ගිවිසුමේ ඊට පස්සේ තියෙන පූජා කිරීම. හරි. එතන සතාව මරලා පූජා කරනවා. ඊළඟට තියෙන පූජකයා කකුල් සෝද ගන්නවා. කියන්නේ අපි පවිත්‍ර වෙලා ඊළඟට ශුද්ධ ස්ථානකට ඇතුල් වෙනවා. ඊට පස්සේ අතිශුද්ධ ස්ථානකට ඇතුල් වෙනවා. ඉතින් මේක කොටස් තුනකට බෙදුවාම එක තමයි thanksgiving, ඊළඟට praise, ඊළඟට worship. ඉතින් අපි ඒක කෙටි කරලා කියන praise and worship කියලා අපි කියනවා. හරි. එතකොට අද අපි බැලුවේ අපි පාඩමේ අපි ඉගෙන ගන්න. දැන් මේ කාරණාව කරන්න අපි පොඩක් පෙරේදා බැලුවේ වටින් බැලුවා. අනිත් අයගේ ආගම් දිහා අපි බැලුවා. දැන් අපි බැලුවොත් එහෙනම් මුස්ලිම් ආගමේ පස් වේලක් ඒගොල්ලෝ වඳිනවා. ඒගොල්ලෝ ප්‍රේ කරනවා. ඒගොල්ලෝ ප්‍රේ කරනවා අපිත් ප්‍රේ කරනවා. එතකොට දැන් ඒගොල්ලෝ පස් වේලක් වන්දට සමහර ක්‍රිස්තියානි අය ප්‍රේ කරන්නේම නැහැ. හරි? එහෙම බැලුවොත් එහෙම. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රේයර් එක මොකක්ද තියෙන වෙනස? අපේ තියෙන ප්‍රේයර් එකේ තියෙන වෙනස මොකක්ද? ඒගොල්ලෝ ප්‍රේ කරනවා, හින්දුලත් ප්‍රේ කරනවා, ක්‍රිස්තියානි අපිත් ප්‍රේ කරනවා. එතකොට වෙනසක් තියෙනවා. අපි පෙරේදා බැලුවේ ඒකයි මේ තියෙන එක එක ආගමික අය ආගම් හදාගෙන මනුෂ්‍ය විශ්ින් හදාගෙන ඒ දෙවියන් වහන්සේ වෙතට රීච් වෙන්න නැත්නම් ස්වර්ගයට යන්න ක්‍රමවේද හොයාගෙන කියනවා. අපි කියනවා අපේ දෙවියන් වහන්සේ තමයි සබෑව. ස්පිරිචුවල් බීಯಿಂග් කියලා. ඒගොල්ලෝ කියන්නේ අපේ දෙවියන් වහන්සේ අපේ දෙවිවරුත් ඒගොල්ලොත් මේ ස්පිරිචුවල් බීන්ස්ලා ඒගොල්ලන්ට පුළුවන් මේ ගින්නට අධිපති ඒගොල්ලන්ට අධිපති වතුරට අධිපති කියලා අපේ තියෙන ඔක්කොම කියලා ඒගොල්ලොත් එක එක එක්ස්ක්ලූසිවිටි දේවල් හදාගෙන ස්පිරිචුවල් කියන්නේ ඒගොල්ලන්ගේ රිචුවල්ස් දේවල් කරලා ඒගොල්ලෝ හිතනවා මේ ක්‍රම දේවල් කරොත් පුළුවන් අපිට රීච් වෙන්න බලය ලබා ගන්න ස්වර්ගයට යන්න කියලා දේවල් කරනවා. නමුත් අපේ දෙවියන් වහන්සේ මේ මුළු ස්වර්ගයේ පොළොවේ මවා පාලනය කරන එකම ජීවමාන වූ දෙවියන් වහන්සේ. මොකද ඔබයි මායි ගස්ගල් වලට නෙවෙයි නමස්කාර කරන්නේ. සත්තුන්ට නෙවෙයි නමස්කාර කරන්නේ. ඔබයි මායි මේ ඒ සියල්ල නැවුවා වූ දෙවියන් වහන්සේට තමයි ඔබයි මායි නමස්කාර කරන්නේ. ඉතින් කිතුනුවෙක් හැටියට අපි දවස්පතා මේ නමස්කාරයට අපි ඇතුල් විය යුතුයි. දැන් මෙතන තියෙන පිළිවෙල අලුත් කිවිසුමේදී එනකොට වෙනස් වෙනවා පොඩ්ඩක්. මොකද අපි ඉස්සලාම ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ පාද පාමුට යනවා කියලා අපි පටන් අරගෙන ඉස්සලාම ශුද්ධාත්මයන් වහන්සේට තමයි අපි ඉස්සලා ආරාධනා කරන්නේ. මොකද අද අපිට දී තිබෙනවා හෙල්ප් කෙනෙක් අපිට උදව් කරන්න. ස්වාමීන් මම දන්නේ නැහැ ඉස්සරට යාඥා කරන්නේ කොහොමද මොනවද කියන්නේ කියලා මම දන්නේ නැහැ. කියද්දි ඒක නිසා අපි ඉස්සලාම අර දවන පූජාවට යන්න ඉස්සෙල්ලා ශුද්ධාත්මයන් වහන්සේගේ බාර වෙලා උන්වහන්සේට දෙනවා ශුද්ධාත්මනේ මාතොරින් වහන්සේ යාඥා කරන්න. මම නෙවෙයි ඔබ වහන්සේ කරන්න කියලා. දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා කෙනෙක් ප්‍රේ කරද්දී අපි කියව අපි සභාවේ අපිට නිවසකට ගිහිල්ලා හරි බර්ත්ඩේ පාර්ටි එකට ගිහිල්ලා කිව්වා මම මේ උදාහරණයක් ඔබට දෙන්න කාවත් විනිශ්චය කරනවා විවේචනය කරනවා මොකුත් නෙවෙයි අපි මේ වෙනස අඳුරගෙන අපි කොහොමද හරි විදිහට කරන්න ඕනේ කියන එක විතරයි අපි මෙතනින් බලන්නේ. මේ ස්තුති ප්‍රශංසාව නමස්කාරය ආවල් කෙනා කරන්නේ වැරදි මම කරන්නේ හරි මේක තමයි හරි ක්‍රමය එහෙම විනිශ්චය කිරීමක් පාඩමක් නෙවෙයි. ඔබයි මායි හරි දේ මොකක්ද කියලා දැනගන්න එක තමයි දෙවියන් වහන්සේට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ නිසා අපි හරි දේ ඉගෙන ගමු. නමුත් ඒවල තියෙන අඩුපාඩු වෙනස් දැක්කොත් මට පුළුවන් ඒක හදාගන්න දෙවියන් වහන්සේ. ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ දෙවියන් වහන්සේට. අපි සමහර වෙලාවට ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වීමෙන් ප්‍රේ කරේ නැත්නම් අපි කියමු බර්ත්ඩේ එකට ප්‍රේ කරන්න කිව්වා ඇනිවර්සරි එකට ප්‍රේ කරන්න කිව්වා නැත්නම් කැම් එකට ප්‍රේ කරන්න කියලා කිව්වම පටන් ගන්න එක තැනකින් අවසන් කරන්නේ කොහෙන්ද? හරි මොකද ඉස්සෙල්ලා මුලින් හරියට පටන් අරගෙන ඊට පස්සේ මතක් වෙනවා ඇඩ් කර ප්‍රේ කරනවා. ඉතින් කට්ටිය සමහර වෙලාවට බලන් ඉන්නවා දැන් කැමරේට ප්‍රේ කරන්න කිව්වම බඩ කියන්නේ ඉන්න දැන් ඉවර වෙයි ඉතින් ඔක්කොම සමහර වෙලාවට මේ
වියට ආපු විදියට ඒ ගෝබියා කොහොමද බැල කරේ ඉතින් බැල කරපට ආශිර්වාද කළේ ගෝබියා වතුර දාපන් ඉතින් සමහර එහෙම පටන් ගන්න. ඒ ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වීමක් නැති. ඔබ තුල මා තුල ආත්මයන් වහන්සේ ඉන්නවා. ඔබ වහන්සේ 100% උපස්සේ කරනවා. වහන්සේගේ බලය තිබෙනවා. ඉතින් දුන්නම ඉතින් ප්‍රේ කරන දැලීම ඉතලස් ශුරාත්මලි මන්නදී ඔබගේ මාතෘකාවෙන් යාඥා කරන්න. කොහොමද? පොතනකෝ ඔබගේ පෞද්ගලික යාඥා වෙන්න පුළුවන්. නැත්නම් ස්ථානයකට ගිහිල්ලා කවුරු හරි එකපාරට පාස් දෙකුවත් එම බ්‍රදර් යාඥා කරනද මේ මෙයාට කියලා කිව්වම ටක්කලා ලැස්තියින්දෝනි ආත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න මන්නදී ඔබ වහන්සේ යාඥා. එතකොට හරි ආත්මයන් වහන්සේ මඟ පෙන්නන. ඒතර අලුත් කිවිසුන හැටියට අපි පටන් අරගෙන ආත්මයන් වහන්සේට අපිට දෙනවා ඔබ වහන්සේ මේක අරගෙන යන්න. ඊළඟට දෙවෙනි තුන්වෙනි ස්ටේජ් එක අපි පළවෙනි එක ස්තුති දීම හරි දෙවෙනි එක ශුද්ධාත්මන් වහන්සේට අපි බාර කරනවා යාඥාව බාර කළා ඊට පස්සේ ස්තුති දීම ඊට පස්සේ මොනවද කරන්නේ ලේවලින් අපි පවිත්‍ර වෙනවා ජේසුස් වහන්සේගේ නිර්මල ලේවලින් අපි පවිත්‍ර වෙලා මොනවද වෙන්නේ ඒ උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට අපි ඇතුල් වෙනවා උන්වහන්සේට. ඉතින් ඔබටයි මටයි ඒ අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න. එදා පූජකයා ගියේ ඇතුළට කකුලේ දන්වැල බැඳගෙන ගියේ. එයා හරියට එළියදී කර යුතු දේවල් කරලා පව් සමාව අරගෙන දේවල් පවිත්‍ර වෙලා හරියට ලේත් අරගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ඇතුල් වුණේ නැත්නම් ඒ ශුද්ධ ස්ථානේ නැරිලා වැටෙනවා. එතකොට එයාව ගන්න යන කාටවත් ඇතුළට යන්න බෑ ඒක. හරි ඒ තරම් භයානක ඒ තරම් දේවල් තිබෙන මොකද දෙවියන් වහන්සේ අති ශුද්ධයි. ඔබටයි මට ළඟටව යනවා කියලා හිතන්නවත් බෑ. මේ වගේ සම්බන්ධකමක් පවත්වන්නට හිතන්නවත් බෑ. නමුත් ජේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් අද ඔබටයි මටයි ඒ ආත්මයන් වහන්සේ ෆ්ලෙෂ්ලි ඉන්න මට ඒ ස්පිරිට්ලි වහන්සේත් එක්ක කනෙක්ට් වෙන්න ජේසුස් වහන්සේගේ කුරුස පූජාවෙන් වහන්සේ අද ලේසි විදිහට ඔබටයි මටයි උන්වහන්සේ කරලා දී තිබෙනවා. ඉතින් මේ ලේසි කරලා දීලා තියෙන දේ මම ගන්නේ නැහැ ස්ටෙප් එකක් අරගෙන මම කරන්නේ. එක්ක සමහර වෙලාවට ඔබ හරියටම දන්නේ නැහැ මේක කොහොමද කරන්නේ කියලා වෙනවා. එක්ක සමහර වෙලාවට කරන්න උවමනාවක් නැහැ. හරි. නමුත් ඔබ දැනගත්තොත් අද ඉනම් ඒක අනිවාර්යෙන් කළ යුතුයි ඔබ. හරි. මොකද බයිබලයේ යාඥාවට විකල්පයක් නැහැ. හරි කමන්න බඳු ආද යාඥා කරේ නැත්නම් මේ දේ කරන්න බෑ කියලා කියන්න බෑ. ඒක අනිවාර්යයි. කළ යුතුයි. හරි. ඉතින් අපි යාඥා කරන්න යනවා කියලා කිව්වම ගිහිල්ලා මේ ලිස්ට් එකක් අරගෙන කියවන එක නෙවෙයි. දැන් මම අපි ගෙදර කිව්වොත් මම බයිට් එකේ මම ගිහලා පැය භාගයක් මම යාඥා කරලා එන්නම් කියලා කිව්වම ගිහිල්ලා මම ඇවිල්ලා මගේ තියෙන ඔක්කොම ලිස්ට් එක නෙවෙයි කියන්නේ. මේ නමස්කාරයක් කරලා ඉන්න දෙවියන් වහන්සේ. මේක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි දෙවියන් වහන්සේ ආස කරන්නේ ඔබගෙන් මගෙන්. මගේ දරුවා දුව මට කතා කරනවා මාත් එක්ක ඇවිල්ලා. මාත් එක්ක පර්සනලි සාකච්ඡා කරනවා. ඒ මොනවද සාකච්ඡා කරන්නේ? හැමදාම එකම දේ වෙන්න බෑ. තාත්තත් එක්ක අපි කතා කරද්දී කොලේක ලියාගෙන ගිහලා කතා කරන්නේ නැහැ අපි. නේද? තාත්තා ගෙදර ආවම වැඩලා අපි කොලයක් ලියන් තියනදලා මේ දේවල් කරා. එහෙම කියවන්නේ. ඒකයි අපේ ක්‍රිස්තියානිකේ ප්‍රයා පොතක් print කරලා නැත්තේ. මොකද එතකොට ඔය එකම දේ තමයි කියවන්නේ. ඒක වැඩක් නැහැ. ඒක ඇවිල්ලා අන්‍ය ආගමයි කරන දේවල් අපිට. ඉතින් ඒ නිසා තාත්තත් එක්ක. එතකොට ඔබතුල ඉන්න ශුද්ධාත්ම මහසේ ලස්සනට මාර්ගපෙන එදාට කතා කරන්න ඕන දේවල්. එදාට උන්වහන්සේ වර්ණනා කරන්න ඕන. ස්තුති කරන්න ඕන දේවල් ගැන කියයි. ඉතින් ඒ ශුද්ධසන් දැන් අද මේ පාඩම තුලින් අපි ඉගෙන ගන්නේ නැත්තම් අරන් පෙන්වන්න උත්සාහ කරන්නේ ගොඩාක් අය নমස්කාර කළා කියලා හිතාගෙන යන්නේ අර ප්‍රශංසා කරපු ස්ථානට දක්වා ගිහිල්ලා අපිට ගහලා ඔක්කොම කරලා නැట్లా ෆුල් නාවලා ඒ විතර ශානියම নমස්කාරය කළා අපි කියලා හිතනවා. නමුත් මම ඔක්කොමලා නෙවෙයි මම කියන්නේ. නමුත් සමහර අය ඇත්තටම নমස්කාර කරලා උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථානට එන්ට වෙලා උන්වහන්සේත් එක්ක කනෙක්ට් වෙලා ඒ අඬලා ඒ දේවල් වෙලා ස්පර්ශ වෙලා ලබන අය ඉන්නවා. හරි එහෙම අය ඉන්නවා. ඒ වගේම ඒ දේ හරියට දන්නේ නැති කෙනා මොකද කරන්නේ? එයා හිතන්නේ මම හොඳ ලොකු নমස්කාරයක් කළා කියලා තමයි හිතන්නේ. ඉතින් මේ වෙනස අපි හඳුනගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔබට මොකක් හරි මේක බර වැඩි දෙයක් ඔබට තේරෙන්නේ නැති ස්ථානයක් තිබුණා please අපි මේකෙන් පස්සේ අපි සාකච්ඡා කරනවා වගේ අතරම පාස්ටරේ වෙලාව අරගෙන සාකච්ඡා කරලා දේවල් ගැටලු කරන එක ලොකු දෙයක්. ඉතින් ඒකට ඔබට මේ දේවල් ඔක්කොම ක්ලියර් වෙනවා. ඉතින් ඔබයි මායි ක්‍රිස්තුස් වහන්සේ අපි ගිය පෙරේද බැලුවා මෙල්කිසෙදෙක්ගේ උන්වහන්සේ අඩුම ගානේ පූජකයාගේ පරම්පරාවෙන්වත් ඉපදුන්නේ නැහැ. උන්වහන්සේ ආවේ මෙල්කිසෙදෙක්ගේ පෙළවෙතින් උන්වහන්සේ ආවේ. ඇයි ඔබවයි මාවයි අද පූජකයාට කරලා තියෙන්නේ?
ඔබටයි මට මේ අතිශුද්ධ ස්ථානට යන්න අවසර තියෙනවා. ඔබටයි මට උන්වහන්සේගේ එළිය අරගෙන. එතකොට යන පිළිවෙල තමයි ඔබට කියලා දුන්නේ. ඉතින් උන්වහන්සේගේ පටන් අරගෙන ඊට පස්සේ ලේබලින් පවිත්‍ර වෙලා අපි ශුද්ධ ස්ථානට යන්න. මේකේ තියෙනවා කොටසෙන් කොටස ඔබට බයිබල් පද සමග මම ඒ ටික පල්ලයට ගිහින් ඔබට කිව්වේ නැති එක. ඊට පස්සේ එතන යන්න. ඊළඟට සමහර වෙලාවට ඔබ මේ වෙනකම් ඔබ අහලා නැතුව ඇති මේකේ. දැන් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට නැත්නම් උන්වහන්සේගේ ඒ හොලිස් ඔෆ් හොලි එකට ඔබ කියාම ඔබයි දෙවියන් වහන්සේ fully connected කියන්නේ පියාණන් වහන්සේ සමග හරි ඔබ තුළ ඉන්න ශුද්ධාත්ම මාසෙ තමයි දේට කාර්යයට සම්පූර්ණයෙන්ම ෆුල් මේවා එක දෙන්නේ යේසුස් වහන්සේගේ ලේ තුලින් කනෙක්ට් වුණාම උන්වහන්සේ තමයි සිංහාසනේ වාඩි වෙලා ඉන්නේ. උන්වහන්සේ විනිශ්චය සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තියෙන උසාවියක්. ඒ උසාවියේදී එතනදී ඔබ කනෙක්ට් වෙලා ගියාම ඔබට තියෙන දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් දෙවියන් වහන්සේට. එතනදී සමාව වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ යේසුස් වහන්සේගේ දේවලින් සමාව වෙලා වහන්සේගෙන් ඉල්ලනවා මේ දේ මට මගේ ජීවිතයේ යම්කිසි කාර්යයක් මම ඇප්ලයි කරා ඒ දේ බ්ලොක් වෙලා ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඔබ වහන්සේ නියෝගයක් නිකුත් කරන්න රිලීස් කරන්න වහන්සේගේ උසාවිය දෙවියන් වහන්සේ කියලා අපිට යාඥා කරන්න පුළුවන්. අපිට ඉල්ලන්න පුළුවන්. ඒක සමාජයට ඔබ දන්නේ නැති ඔබ දකින්න තියෙන අනුකම්පාවෙන් අලුතයක් කියලා කියන්නේ. ඔව් දෙවියන් වහන්සේගේ උසාවියක් තිබෙනවා. මේ ලෝකයේ උසාවියක් තියෙනවා වගේ දෙවියන් වහන්සේ තමයි විනිශ්චයාසනේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨ ලේ අරගෙන ඒ අභිමුඛත්වයට නැත්නම් ප්‍රසන්ස් එකට උන්වහන්සේගේ ත්‍රෝන් එකට ප්‍රසන්ස් එකට ගිහින් ඔබ වැඳ වැටලා නමස්කාර කරලා උන්වහන්සේට ඒ ඔබගේ ඊට පස්සේ තමයි ඔබගේ ඉල්ලීම් යාඥාවල්ද හැමදේම ඔබට බාර දෙන්න පුළුවන් උන්වහන්සේට. ඒ තමයි බලවත් විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් අපි යම් ස්ලයිඩ් එකට අද තියෙන ස්ලයිඩ් එක මම විශ්වාස කරනවා ඔබට බේසික්ස් ටික ඔබට තේරෙනවා කොහොමද කියලා. දැන් මෙතනදී මේ ස්ලයිඩ් මේ PDF එක අපි අන්තිමටම ඔබ බලන්න අන්තිමට ගියාම නාගයක් අපි අරගෙන යමු. මුලින්ම තියෙනවා the gate හරි ඊළඟට තියෙනවා present altar එක Hebrew 9:22 Psalms 103 1-5 ඔබට ඕන අලියා ගන්න නැත්නම් මේ PDF එක මම එවන්නම්. ඊට පස්සේ තියෙනවා the level of water. හරි එර මම කියව වතුර ඒක හොඳටම පරිष्कृत කරන වතුර දිහා බලද්දි තමන්ගේ මූණම පූජකයාගේ මූණ පේනවා. එතනදී තවත් අඩුපාඩු තියෙනවා නම් ඒ පූජකයා හදා ගන්නවා මාසගේ ඒ ප්‍රසන්ස් එකට එන්ටර් වෙන්න කලින්. ඒක purify my mind කියලා කියන water. හරි අතන දේවලින් purify my ears, purify my eyes, purify my mouth. Purify my eyes. Come on, scripture reference තියෙනවා මේ PDF එක මම එවන පාස්වර්ඩ් ඔයගොල්ලන්ට එවයි. එතකොට ඔයගොල්ලෝ බලන්න මම කියවන ටයිම් එක ඕන නිසා. එතකොට එතනදී පියටින්නේ Galatians 5:22. ඊළඟට the lampstand. හරි මම ඔබට කිව්වා හතක් තිබෙනවා. තමයි ඉසායා 11 වෙනි පරිච්ඡේදයේ දෙවනේ. අදේ wisdom, knowledge, understanding, counseling, might, and the spirit. Seven spirits. Yeah. It's referring to seven candlesticks. It's the menorah lamp. ඊළඟට එනවා 1 Corinthians 14:1 ඊළඟට gifts උන්වහන්සේ දී තිබෙන රොටි අපි ගත්තා වශයෙන් උන්වහන්සේ අපිට දීමනාවල් දී තිබෙනවා anoint කළ දින උන්වහන්සේ මාව ඊළඟට මෙතන the table of showbread Joshua 1:8 the word of God this is representing the word of God right? We must allow God to speak unto us through his word. God will never speak anything to you that it is against his word. කියවන්න මේ වෙලාව තියෙන වෙලාවක ඊළඟට එනවා අපි Hebrew 4:16 Proverbs 18:18 read study visualize perform වචනේ හරි you must take time to read the word of God get into word go deeper seek understanding of God his speaking and doing memorize the word so you can speak it and know it perform now you must go do what the word has declared right? The altar of incense මම කියවර සෝඳ දුම් පූජාව මගේ හදවත වහන්සේට සෝඳ දුම් පූජාවක් ඇටිද මම ඔප්පු කරනවා ස්වාමිනේ බාර ගන්න මගේ හදවත හරි පවිත්‍ර වෙලා වහන්සේ ඊළඟට අවසානයේ Hebrew 13:15 Acts 10:10 මම වන්න the ark of the covenant වහන්සේගේ the holies of holy අපි අතුල් වෙනවා. ඉතින් මේ নমස්කාරය කරා අපි යා යුතු ස්ථානයක් අපේ ඩෙස්ටිනේෂන් එකක් තියෙනවා යන්න ස්ථානයක් තිබෙනවා යා යුතු මග නතර වෙන්න බෑ මට. මම යන්න ඕනේ.
මම ඒ ස්ථානට යා යුතු ඒ යා යුතු ක්‍රමය අපි බලනවා ඒ අපි සමහර දේවල් නිසා අපි ඒක මිස් කරගන්නවා එතකොට මිස් කරගන්නේ මොන වගේ දේවල්ද කියලා එක තමයි මේ පාඩම තුනේ අපි සම්පූර්ණ ඉගෙන ගන්න. එතකොට හැම කිතුනේකට මේක කිව්වේ every believer කොමලා every believer must worship the Lord. Not only the choir team, not only the worship leader will worship the Lord. Whoever believes Jesus Christ and born again have to worship the Lord every day. Ilagata pray for authorities. 1 Timothy 2:1-3. See, the Holy and Holy Spirit giyata passe tamai api pray for authorities and bless them. Spiritual authorities, civil authorities, family authorities, workplace authorities. Pray for families, your spouse, children, parents. Pray for the church, mission leaders, ministers, saints, pastors. In the sabay amatak karanna mepa pastor Paula pray for me. My ita pass tamai mage needs tika karanni. Onno ko tamai piliwai. නමස්කාරයකට ඇතුල් වෙන්නේ නැතුව අපි නිකාන් ගිහිල්ලා දෙවියන් වහන්සේට ලිස්ට් එකක් අරගෙන shopping ගියා වගේ ලිස්ට් එක කියවලා ඔබ ආවොත් එම ඔබ හරි නමස්කාරයකට ඇතුල් වෙලා නැහැ දෙවියන් වහන්සේට. හරි දේ තාම ඔබ දැනගෙන නැහැ. ඉතින් එහෙමනම් අපි හරි දේ දැනගෙන අපි හරි දේ කරමු. එතකොට දෙවියන් වහන්සේත් එක්ක හරියට ඔබ කනෙක්ට් වෙනවා. මේක කනෙක්ෂන් එක හරියට තව ශක්තිමත් වෙනකොට ඔබ මෝසස් කන්දෝට ගිහිල්ලා දවස් 40ක් නිරහාර විඳලා එද්දී මෝසස්ගේ මුණ දකින්න බලන්න බැරුව උන්වහන්සේගේ ග්ලෝරි එක එච්චරට දිලිසන්න බෑ. ඔබ ගිහිල්ලා කාමරේ ක්ලොසට් එකේ පැක් දෙකක් ප්‍රාර්ථනා කළා මේ වගේ හරියට උන්වහන්සේට නමස්කාරයේදී ඔබගේ වයිෆ් ළමයි බලන්න වගේ මුණ නිකන් රේඩියන්ට් එකක් වගේ දිලිසෙනවා. ඒක මම කියන්නේ ප්‍රැක්ටිකලි ඔබට මම මේ කොහෙන් හරි අරගෙන නේ කියන්නේ කරලා බලන්න. නැද්ද කියලා වෙනස් ඒගොල්ලෝ කියන්නේ වගේ මොන අමුතුයි පිළිසෙනවා අමුතු දෙයක් වගේ මොනේ මාර ෂයින් එකක් තියෙනවා කියලා. ඒත් දැන් පාස්සේ ග්ලෝරි දෙවියන් වහන්සේගේ තේජස වහන්සේගේ මේක කරා ගෙනියන්න තමයි උත්සාහ කරන්නේ මේ පාඩම තුළින්. රයිට් අපි ස්ලයිඩ් එකට අද අපිට බලන්න පුළුවන් ප්‍රමාණයක් අපි බලමු ඉගෙන ගමු වහන්සේ තුළ ඒ කීප දේවල් වලින් ගැටලුවක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කරමු නැත්නම් අපිට බලන්න ෆාස්ට් වෙනවා. අපි ඉක්මනටම බලමු පෙරේද අපි බැලුවා කාරණා කීපයක්. පොදු තත්ත්වය common thread එක බැලුවා, the master key එක බැලුවා, misunderstood part එක බැලුවා, what that misunderstood එක කියලා. True worship as a destination, there is a place reaching God's presence. දන්නවනේ holiest of holy or reach වෙන්න ඕනේ. මගදී නතර වෙන්න බෑ. ඒ නතර වෙන්න හේතුව මොකද්ද? මොනවාද කියන දේවල් තමයි අපි බලන්නේ. හරියට reach වෙන්නේ කොහොමද කියලා. හරි. A revelation of true worship is essential to life of every believer. මේ පෙරේද කරපු එක මම ආපහු පොඩි recapitulation එකක් කරන්නේ. A revelation of true worship is essential to life of every believer. Revelation. මොකද බයිබලේ ගත්තොත් තියෙන මේ ආකාරයට තමයි ඔබ පරණ කිසිමේ ආල්තාරේ ආකාර ඔබට මම පෙන්නන දෙවියන් වහන්සේ කරන්නේ කියලා නම් තලුකේ කොහොමද දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ එහෙම ස්ටෙප් බයි ස්ටෙප් ලියලා නැහැ. ඇයි ලියලා නැත්තේ කියලා අපි මේ පාඩම තුළ ඉගෙන ගන්න යනවා. හරි? ඒ නිසා revelation දෙකින් තමයි. කොහොමද revelation දෙකන්නේ? මාතුලින ශුද්ධාත්මයන් වහන්සේ මට එළිදරව් කරන්නේ. කොහොමද ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්නේ? Are එතකොට misunderstood part true worship as a destination there is a place reaching God. Okay sorry ඒකට අදාළ බයිබල් පද ටික තමයි තියෙන scripture reference ටික මොකද බයිබලේ ඒ අදාළ තියෙන දේවල් යෝබ් 4:23-24 මේ බයිබල් පද ටික මම එවන්නම් පාස්ටර් කරන්ට එවයි මේ සයිට් එකත් මම එවන්නම්. ඊළඟට religious influence අපි බැලුවා නේද අනිත් ආගම් වල ඒගොල්ලෝ influence කරලා ඒගොල්ලන්ගේ influence එක නිසා සමාජයට ඇදහිල්ල ඉන්න කෙනා වෙන වෙලා වෙනස් වෙලා යනවා. මම දන්න කෙනෙක් මුස්ලිම් ආගමකට කියලා තිබ්බ මේ දේව සේවයක් කරලා දේශනාත් කරපු පුද්ගලයෙක් හරි කියලා තිබුණා. මේකට අපි කතා කරන්න ඕනේ නෑ. ඒ වගේ සමහර ඒගොල්ලන් හරියට මේ දෙවියන් වහන්සේ ගැන අල්ලගෙන දේවල් කරේ නැත්නම් ඒගොල්ලන්ගේ අනිත් ඉන්ෆ්ලුවන්ස් වලට නිකන් රැවටිලා යනවා. ඒගොල්ලෝ සැකවුණු නිදාන්න අපි බැලුවා hidden treasure. මේක ඇවිල්ලා hidden treasure එකක්. මේක උඩින් පේන්නේ නැහැ. casual ආයත නිකන් ඇවිල්ලා මං ආවේ බල්ලා යන්න ඔළුව දාලා යන්න මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා බල්ලා යන්න ගිය ආයත මේ වගේ රහස් එළිදරව් නැහැ. The kingdom always linked to unto a treasure hidden in a field. අපි බැලුවා පෙරේදා a treasure magnitude that is worth of exchanging all else in life for it. Right? The deeper things are not available for casual observer. The revealed treasure of true worship is mandatory to life of
any believer එක mandatory අනිවාර්යයි. mandatory කියන්නේ අනිවාර්යයෙන්ම සමහර ෆෝම් එක පුරවද්දි mandatory කොලමක් තියෙන ඒක අනිවාර්යයෙන් පුරවන්න ඕනේ. ඒක skip කරලා යන්න බෑ. ආයෙත් දෙනවා කියලා පුරවන්න ඉන්න. මොකක් හරි ඉස්සරහට. ඒ නිසා mandatory. Describing and defining worship. දැන් hidden treasure එක යටතේ අපි ඉන්නේ. අපි බලන්න යන්නේ describing and defining worship. කියන මාතෘකාව යටතේ අවශ්‍ය අඩිතාලම් නම් දේව රාජ්‍ය මානසික a required foundational kingdom mentality. kingdom කියලා කියන්නේ දේව රාජ්‍ය. දේව රාජ්‍ය mentality. එතකොට දැන් මේක සබෑ නමස්කාරය කරන්න ඔබගේ මනසේ දැන් මම ඔබට පෙන්නපු අපි කියමු prayer altar කියලා කියන altar tabernacle prayer එකක් කියලා. ඒ mentality එකේ kingdom mentality එක මගේ ඔළුවේ ඉස්සලා තියෙනවා. මේක කරන්න. අතෝ ඒක නැතුව මම නිකන් පාලි කරන්න බෑ. මට නෑ. මම දෙවියන් වහන්සේ ඉන්නේ උන්වහන්සේ විශේෂ ස්ථාන මම කොහොමද කියන නමස්කාර කරනවා. මම මේවා කරන්න ඕනේ. මම වහන්සේට ආදරේ නම් වහන්සේට මේක කොහොමද මම කරනවා. එක්ක මේ බ්‍රදර් කියපු නිසා එක්ක try කරලා හරි බලමු අපි කියලා. ඒකෙන් ඔබ අම්කස් එක්ස්පීරියන්ස් එකක් ලැබුවම ඔබ නිකම්ම ඊට පස්සේ ඒකට යොමු වෙනවා. ඔබ දකිනවා දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. බලවත් දේවල්. මම කියන්නේ දැන් ඔබගේ ජීවිතේ දේවල් වෙන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. නමුත් ඊට වඩා ඔබට authority එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඔබට කමාන්ඩ් කරන දේවල් ඒ විදිහට වෙනවා. ගොඩක් දේවල් වෙන්න යනවා. සිද්ධ වෙන හැමදේම යහපතට පෙරලෙන්න යනවා. හරි? ඒ kingdom mentality එක තියෙනවා. ඒකට difficult to capture within single term. ඒකයි මම ඔබට විස්තර කරේ. මේක ඉක්මනට ටක් ගාලා මෙන්න කරලා අල්ල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ practically කළ යුතුයි. ගිහිල්ලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න මම පටන් ගන්නවා කියලා ඒක අදින් ඔබ තීරණය කරගෙන මම කොහොමද worship එකට කරලා මම කොහොමද උන්වහන්සේගේ presence එකට මම enter වෙලා උන්වහන්සේට difficult to capture within a single term. එකපාර එක පොඩි එක මේකකින් අල්ල ගන්න අමාරුයි. The closest terminology is true worship. Nowhere in God's word do we find that single, all inclusive verses that exhaustively. The closest terminology is the true worship. ඒ කියන්නේ ඒ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට තියෙන ළඟම තියෙන terminology අපි බැලුවොත් එහෙම තියෙන දේ තමයි උන්වහන්සේගේ ඒ සදා වූ නමස්කාරය කියන එක. ඉතින් ඒක කොහෙවත් සදා නමස්කාරය කියලා ලියවිලා නැහැ. ඒක වචනයකින් තනි වචනයකින් අපි දකින්නේ නැහැ. නමුත් ඒක අපි අර්ථකථනය කරන්නේ සදා වූ නමස්කාරය කියලා අපි අර්ථකථනය කිරීම සහ නැත්නම් worship කරන අය නිතරම භාවිතා කරන ඒ සදා වූ නමස්කාරයකට අතුල් වෙච්ච අය නැත්නම් ඒක දිගටම කරගෙන යන අය දැනටමත් මේක බාලයි ගොඩක් අය ඉන්න පන්ති කරගෙන යන අය ඔයගොල්ලෝ දන්නවා මේකේ නමස්කාරයේ තියෙන වටිනාකම කොහොමද ඒ දේවල් කියන එක තමයි ඒ අර්ථකථනය වෙන්නේ as a deer penetrate after the water brook. මුවෙක් දියදොර දාලා ළඟ ඇදිලා යනවා වගේ යනවා. ඒක true worship එක. So longs soul for thee. හරි? True worship එක. Show me your glory. හරි? සබෑ නමස්කාරය. This is an expression of a worship. මෙන්න මේ වචන වලින් තමයි අර්ථකථනය වෙන්නේ සබෑ වූ නමස්කාරයක් කියලා. මේ මම පිපාසිතයි ස්වාමීන් වහන්සේ ගැන පිපාසය. වහන්සේ ගැන මම ඇත්තටම hungry. අපි කියන වහන්සේ ගැන දැනගත්ත යුතුයි. මම මට ඕනේ වහන්සේත් එක්ක මේ සම්බන්ධතාවය. තව පොඩ්ඩක් හරි pray කරන්න මිස් වෙලා දවසක් දෙකක් මිස් වෙලා ඔබට කියනවා 아무තු දෙයක් අයියෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රසංසයකට මට එන්න බැරුව ගියා. මම මේක මිස් කරගන්න මම එනවා කොහොමද ඔක්කොම වැඩ තිබ්බත් කොහොමද කියලා ඒ පිපාසය වතුර ගාවට යන ඒ දියදොර මේ යනවා වගේ ඒ තියෙන ඒක තමයි true worship. He is a rewarder of them that diligently seek him. උන්වහන්සේව නොකඩවා දවස්පතා සොයන්නාට උන්වහන්සේ මොනවද කියන්නේ reward උන්වහන්සේ සම්බන්ධ වෙලා උන්වහන්සේ බලා සිටිනා ඊට පස්සේ ඔබ යම් කිසි දවසක වෙලාවක් ඔබ සෙට් කරගත්තා නම් මේ වෙලාවට මම හැමදාම ගිහින් දෙවියන් වහන්සේට නමස්කාර කරලා ඊට පස්සේ මගේ අවශ්‍යතාවයන් මගේ පවුලට මම යාඥා කළා මගේ යාඥා ටයිම් එක ඉවර කරලා එනවා කියලා ඒ වෙලාවට එන්න කලින් දෙවියන් වහන්සේ එතන බලාගෙන ඉන්න ඔබ එනකොට ඒ වගේ උන්වහන්සේ reward උන්වහන්සේ ඊට පස්සේ එකට ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිවිපාක දෙනවා reward එක දෙනවා. Describing and defining worship. අපි ඉන්නේ පස්වෙනි එක passionate pursuit of a presence of the Lord. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ උද්‍යෝගමත්
ලොහු බැඳීමක් ස්වාමීන් වහන්සේව මම ලොහු බැඳලා ඉන්නේ මට වෙන දේවල් වලින් වැඩක් නෑ වහන්සේ ඔක්කිය බලකොට මගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම ස්වාපන එවිට අන්සියල්ල නුඹට දෙනු ලබන්නේ අන්සියල්ල හැමදේම හම්බෙයි එමනම් මම ඉස්සලාම ලොහු බැඳලා ඉන්නේ ස්වාමීනි ඒකත් නිකන් නෙවෙයි අර කරන්න ඕන වාලට ඒක රිලිජියස් එකක් කරගෙන මම අද මගේ ප්‍රෑ ටයිම් එක කරා ඉවරයි මම ප්‍රෑ ඉවර කරලා මම අද කරා මගේ අයියා කරන්න ඕන නිසා මගේ නිකන් කරා එහෙම නෙවෙයි වහන්සේ උද්‍යෝගමත් වහන්සේ උදවන්නේ why didn't God include his word that one identifying verse that will remove all uncertainty I didn't pass එක වචනකින් අර්ථකථනය කරේ නැත්නම් නැත්නම් විස්තර කළේ නැත්තේ මෙහිමයි නමස්කාර කරනවා මේ විදිහට වාකල යුතුයි කියලා කරේ නැත්තේ we would immediately turn into a tradition ටක්කල අපි ඒක සම්ප්‍රදායක් කරගෙන ඕක තමයි ක්‍රමය කියලා වෙන අල්ලගෙන අපි ඕකම හැමදාම එකම දේ කර කර ඉන්නවා දැන් අර යන පිළිවෙල එකයි ඒක නෙවෙයි මෙතන කියන්නේ හරි බරදව තේරුම් ගන්න එපා ඒතකොට ඔබ හිතයි අයිබදව කියවනේ දැන් පටන් ගන්න මේ යේසුස් වහන්සේගේ නාමයෙන් පටන් ගන්න යන්න ඕනේ ඒතකොට ඒකට නෑ යන ක්‍රමය මේ කියන්නේ හැමදාම එකම දේ නෙවෙයි ඔබ තුලින් ශුද්ධාත්ම මාසය ඔබ පටන් ගත්තේ යම් කිසි විදියකින් ඔබ ස්තුති ප්‍රශංසා කරන උන්වහන්සේට කරන්න සා දේවල් කරන්න ගත්තාම සතියක් දෙකක් තුනක් මාසයක් යනකොට ඔබගේ ඒ වචන සෙට් එක අපි කිව්වොත් ඒ වචන මාලාව ටික ටික වෙනස් වෙනවා. ඔබම දකිනවා මම දැන් මාසෙකට කලින් කියපු වචන නෙවෙයි ඊට වඩා වෙනස් වචන කියලා. ඒ අයියේ ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ තමයි මඟ පෙරන්නේ. එතකොට ඒ එකම දේ නෙවෙයි යන්නේ. දැන් ඔබ දැන් මගේ දරුවා වෙලා එකම දේ මට කී කිව්වොත් මම හිතන හරි පුතේ ඔයා දැන් ඒක කිව්වනේ දැන් ඔයා 16ක් ඔයා කිව්වා එකම දේ හරි මට ඒක අපි දෙවෙනි මාසෙට කියලා එකම දේ කියනකොට ඒක බෝරින් දෙවෙනි මාසට ප්‍රය ඒක නමස්කාර ඒ නිසා ඒක අර්ථකථන ඒක ට්‍රැඩිෂන් එකක් කරගෙන අපි ඒකම තමයි කියලා නන්නේ නෑ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් තමයි උන්වහන්සේට අපි නමස්කාරයට යන්න ඔබට මුලින් එක වචන කියන අපර දන්න විදිහට කතා කරන ඒක යද්දී ශුද්ධාත්මා සොබතුල දියු ඊට පස්සේ ඔබට මගේ මොනතරම් දුරකට මම ඇවිල්ලා ඉන්නවද කොච්චර ලස්සනද වෙනස්ද කියලා worship is not a musical term අතට මතක තියාගන්න සමහර අය නම් ඉන්නවා ඒගොල්ලන්ට ෆෝන් එක යාත්‍රා කරන තැනට කියලා ෆෝන් එකේ ගීතිකාවක් ප්ලේ කරලා තමයි ඒගොල්ලෝ worship කරන්නේ pray කරන්නේ නමස්කාර කරන්නේ නමුත් අපි ගෙදරකදී අපි මියුසිකල් ගහලා අපි කරන්නේ නැහැ අපි කියමු පාන්දර නැගිටලා යාත්‍රා කරද්දී එතන මියුසික් ගාගෙන ලොකු එම කරන්න බෑ ඉතින් ගොඩක් වෙලාවට මියුසික් නැතුව නමුත් මියුසික් එක නැතුව අපිට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේට ඕනම ස්ථානයක අපිට නමස්කාර කරන්න වහන්සේට නමස්කාර කරන්න. ඒකට worship is not a musical term. ඒක නැත්තම් මට නමස්කාර කරන්න බෑ. සමහර අය කියනවා නෑ මට මියුසික් කරන්න නැත්තම් පුත් කරන්න බෑ. එහෙම වෙන්න බෑ. හරිද? ඒක නිසා ඒක term එකකට ගන්න එපා තියාගන්න. It is not slow song or oppressed to a fast song. ඒක නිකන් අර වේග රිද්මෙන් ඇවිල්ලා අඩුවට යනවා නැත්තම් අඩු වේගෙන් ඇවිල්ලා එහෙම දෙයක් නෙවෙයි. හරි? අපි නමස්කාරෙට ගියාම ගොඩක් ස්ලෝ ගීතිකා තමයි අපි ගායනා කරන නමස්කාර ගීතිකා ගොඩක් ප්ලේ වෙලා තිබෙන්නේ ඒ ස්ලෝ මියුසික් එකක් ඇටියට තමයි යන්නේ. නමුත් ඒක රිද්ම සමහර වෙලාවට උන්වහන්සේගේ අභිමුඛත්වයේ ජොලිතකම වුණාම අර දාවිත් රජතුමා නැටුවා වගේ සමහරට වේග රිද්ම ගායන කරන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. සමහරට පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ඒක ශුද්ධාත්ම වහන්සේත් එක්ක යන විදිහට ඒක එහෙමම කියලා නෑ. නෑ ඒ කොහොමද ඒ වෙලාවේදී ෆාස්ට් ගීතිකාවක් කිව්වේ ඒක යන්න අපි නැකලා කියන්න බෑ. ඒක වෙන්න පුළුවන්. not any religious ceremony. මේක ආගමික සෙරමනි එකක් නෙවෙයි. මේක මම ඔබට ඒකයි ආගම ගැන ඉස්සලාම කිව්වේ. ඒ දේවල් නෙවෙයි. මේක සම්බන්ධතාවයක්. ඔබ අපි බැලුවනේ පෙරේද කමියුනියන් එකක්. මම මේ කනෙක්ෂන් එක. මේ මගේ තාත්තත් එක්ක තියෙන කතා බහ කිරීමේ දෙයක් මේක කනෙක්ෂන් එක. මේක නතුව මම මේක සෙරමනි එකක් වගේ උත්සවයක් හැටියට නෙවෙයි මේක මම කරන්නේ. worship is not event. event එකක් නෙවෙයි. දැන් අපි අද තියෙනවා මේ worship එකක් යන්න බ්‍රදර් කියලා අපි event එකක් වගේ අපි සමහර වෙලාවට අරගන්නවා. හොඳයි. worship present worship තරතින අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ඒකට සහභාගී වෙලා අදින් පස්සේ ඔබ දන්නවා ඒකට කනෙක්ට් වෙලා ඒක කොහොමද දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ කියලා. ඒක ඉවෙන්ට් එකක් නෙවෙයි. It is an attitude, a passion of a heart. ඔබගේ හදවතෙන්ම ආයුතුයි ඒක දෙවියන් වහන්සේ කෙරේ ඔබ දක්වන උන්වහන්සේ කෙරේ දක්වන ප්‍රේමය උන්වහන්සේ කළ දක්වන attitude එක ඔබගේ තියෙන ක්‍රියාශීලී ඔබගේ ඒක හදවතින්ම ආයුතු දෙයක්. කෙනෙක් කියපු නිසා කෙනෙක් බල කරපු නිසා දේවල් නිසා නෙවෙයි. මම දෙවියන් වහන්සේට ආදරේ. මම ඒක නිසා තමයි මම මේක කරන්නේ.
ඉතින් මම කරන්න පුළුවන් උපරිම කරන අපි මුලින් බැලුවේ මගේ ශක්තියද මගේ ධෛර්යයෙන්ද උන්වහන්සේට සියල්ලම මම කරන්නේ. නමස්කාරය පිළිබඳ වැරදි වැටහීම. හරි? තාම අපි ඉන්නේ හිඩන් ට්‍රෙෂර් එක යටතේ එක එක උපමාර්ථකාවන්. ඒ කියන්නේ A දැන් ඉන්නේ අපි B නමස්කාරය පිළිබඳ වැරදි වැටහීම. මොනවාද එන්නේ කියන්නේ? Misconception of worship. There is no such a thing as corporate worship. අපි කියනවා දැන් මම ඔය චුට්ටකට කලින් කිව්වා යන් අපි ගිහලා ඔක්කොම එන්න නමස්කාරයක් අපි කරමු එකතු වෙලා කරමු කියලා. ඔව් අපිට එකතු වෙලා කරන්න පුළුවන්. අපිට එකතු වෙලා ශාලාවක අපි සර්විස් එකකට අපි ඔක්කොමලා එකට එකතු වෙලා තමයි දැන් අපි නමස්කාර කරන්නේ. හැබැයි ඒක thanksgiving and praising. praise කරන්න පුළුවන් එකට එකතු වෙලා. thanksgiving කරන්න පුළුවන් එකට එකතු වෙලා. හැබැයි නමස්කාරයට ඇතුල් වෙද්දී ඒ holies of holy එකට ඇතුල් වෙද්දී corporately ඇතුල් වෙන්න බෑ. ඒවා තනියෙන් අපි ඉස්සෙල්ලා බලුවා individually තනියෙන් වා කනෙක්ට් වෙලා මෙයා කනෙක්ට් වෙලා සමාජ දෙන්නට 50යි 30ක් කනෙක්ට් වෙලා නැතුව ඇති. පරිචය විශ්ස තමයි කනෙක්ට් වෙන්නේ නැති දෙවන් වාසෙත් එක්ක. මොකද ඒක හරියට ප්‍රසස් එකට යන්න දාන්න කොහොමද කියලා දෙවන් වාසෙත් එක්ක. ඒ වගේම අපිට ඕනම තැනක ඕනම loud music එකක් අපි නැත්තම් යන තැනක ඔබට තනියෙන් ඔබ දන්නවනේ දෙවන් වාසෙට ඔබට පුළුවන් දෙවන් වාසෙත් එක්ක ඔබට වෙනම නමස්කාරය කළොත් වාසෙත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් එක. ඔබ හරියට මේ දේ අල්ලගත්තොත් එනවා. Worship is a intimate, personal and individual. නැකනේ ඒක වෙලා personal and individual. මායි පියාණන් වහන්සේ අතර. ඒ වෙලෙත් තනිය වෙනවා. හරි? While praise can be offered corporate, worship is an exclusive, undivided focus. Yeah? Praise can offered corporately. අපි ඔක්කොම එකට එකතු වෙලා එකම දේ ප්‍රේස් කරන්න පුළුවන්. නේද? දැන් අපි thanksgiving කියලා කියන්නේ මොනවද අපි කියන්නේ ස්වාමීන් වහන්සේ මට දුන්න මේ රැකියාව නිසා ස්තුතියි, මගේ භාර්යාව නිසා ස්තුතියි, මගේ දරුවන් නිසා ස්තුතියි, අපි දැක්කලා PDF එක අන්තිමට මේ රට නිසා ස්තුතියි, මේක රටේ ඉන්න නායකයෝ නිසා, මගේ ඔෆිස් එකේ ලෝකා නිසා ස්තුතියි, ආයතන නිසා ස්තුතියි, හැමදේම ස්තුති කරා. මට දුන්න ගැලවීම නිසා ස්තුතියි ස්වාමීන් වහන්සේ මම මේ රටට ගෙනාවා. වහන්සේට ස්තුතියි කියලා අපිට ඔබට විශේෂත්වනා සමග පෙනෙන හැම දෙයකටම ස්තුති කරන්න පුළුවන්. මට අද දරුවෝ දෙන්නෙක් තිබෙන සංස්කෘතිය අපේ නිවසක් වාහන හැමදේම මොනවා දෙයක් තිබෙන ඔබට ස්තුති කරන්න. ප්‍රේස් කරනවා කියලා කියන්නේ අපි කෙනෙක් වර්ණනා කරනවා අපි කියන ශා හරි ලස්සනට ගායනා කරා මියුසික් නැතුව කොච්චර ලස්සන වොයිස් එකක් කියලා. අපි දැනගාසන ප්‍රේස් කරන ස්වාමීන් වහන්සේ මොන තරම් යහපත්ද කරුණාවන්තද දයාවෙන් පෝසතු දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ කරුණාව කරුණපටිගෙන අය තමයි ගැලවීම ලැබුවේ මගේ කිසියම් කමක් නිසා නෙවෙයි වහන්සේ තමයි සියල්ල ස්වාමීන් වහන්සේ කියලා අපි ප්‍රේස් කරනවා. ඒක පුළුවන් අපිට කෝපරේට්ලි එකතු වෙලා ප්‍රේස් කරන්න. can be focused but worship is an individual focus. Thankful it can be offered as in act 2 කියන්නේ ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ එකතු වෙලා ඒගොල්ලෝ ස්තුති දීම දුන්නා වගේ in one accord. හරි මම ඔබට දැන් ඒ කැලේ විස්තර කරේ in one accord can be offered thankfully. ස්තුති කරන්න පුළුවන් එකම දේ. මාත් එක ළඟ ඉන්න කෙනාත් ඒ මං ස්තුති දෙනේවටත් එයාටත් ඒකම ස්තුති කරන්න පුළුවන්. එයාටත් ලැබිච්ච දේවල් ගැන එයාගේ තියෙන දේවල් ගැන. Style of worship is not a style adjustable. ඒ කියන්නේ යම් කිසි ස්ටයිල් එකකට තමයි වර්ෂිප් කරන්න ඕනේ කියලා නැහැ. දෙවියන් වහන්සේ මඟ පෙන්වන විදියට දෙවියන් වහන්සේ. දැන් අපි පාස්ටර් දාන අපි ඩුබායි වල ඇෆ්‍රිකන් සභාවල යනවා මේ ඇෆ්‍රිකන් සභාවල ඉන්නවා. ඒගොල්ලෝ කොයි වෙලේ පටන් ගත්ත වෙලේ තමයි ඉවරනකම ඩාන්ස් කරනවා. ඩාන්ස් කරනවා. අපිට සමහරට පොඩ්ඩක් අපි ඉන්දියන් ශ්‍රී ලංකන් everything පොඩ්ඩක් අපි ඉතින් අත්ොස්සගෙන අපි පොඩි මේ ගතියකින් අපි ප්‍රෙස් කරනවා. අල්බර්ට් ෆිලිපීන අයත් සමහරට අපි පටන් ගත්තා. ඒ ස්ටයිල් මෙවරක් නැහැ. ප්‍රශ්නයක් adjustable එහෙම කරන්න ඕනේ කියලා නෑ. ඒක ඔබට දෙවියන් වහන්සේ බයි දෙවියන් වහන්සේ අතර ඒ යන විදිහට ඔබට ප්‍රශංසා කරන්න පුළුවන් වහන්සේ. Next. B, misconception of worship. Many have finally arrived at praise and automatically called it worship. ඔබට කිව්වේ අති ශුද්ධ ස්ථානට ගියේ නැහැ ශුද්ධ ස්ථානට ගියා. හැබැයි කියන්නේ මම worship කරා කියලා. Many have finally arrived at praise but automatically called it worship. මම worship කරා කියලා. But you have not entered to the holies of holy. As wonderful as praise can be, it is just a confirmation, not a destination. So you have not reached your destination, but it's a confirmation. You have praised it. It's a wonderful praise. It is a just confirmation. Now you are confirming that your praise. And now next I'm going to enter into the presence of the Lord, into His presence, the holies of holy. I'm going to go. True worshippers will not take part in any social or political conflict. Yeah, අපිට ඒවායින් වැඩක් නෑ.
political and social conflicts වලින් enter වෙන්න true worship. මොකද දෙවියන් වහන්සේත් එක්ක well connected ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ actively ඉන්නවා. වහන්සේගේ ඒ බලය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මට අනිත් දේවල් වල social conflict වලින් ගිහලා සහභාගී වෙනවට මේ උද්ඝෝෂණ වලට මා කෑ ගන්නවත් politics දේවල් වලට එකතු වෙලා ඒගොල්ලොත් එක්ක ඒවට බනින්නවත් ඒ දේවල් කරන්න වෙන්නේ නැහැ. මොකද ඔබ තුළ ඉන්න දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්නනවා. මේ කරන දේ හරිය නෙවෙයි. අවශ්‍ය නැහැ. ඔබ හැම වෙලේම ආස කරන්නේ අර ප්‍රසන්ස් එකේ දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න. දෙවියන් වහන්සේගේ දේවල් වලට තමයි ඔබ ආස කරන්නේ. ඒ වෙලාව ඔබ හිතන්නේ මම ඊට වඩා දෙවියන් වහන්සේගේ දෙයක් බලුවා නම් මොනාරි දේශනාවක් කියවන බයිබලයක් කියවන ඒක ඊට වඩා මට ගේන් මට යම් කිසි දෙයක් ලබා ගන්න තිබ්බ අලුත් දෙයක් උන්වහන්සේ තුළ ඉගෙන ගත්තා නම් ලස්සනයි කියලා. ඊළඟට love one another. හැම වෙලේම අප තුළ ප්‍රේමය තිබෙනවා. තව කෙනෙක් ඔබට නපුරක් කරන්න හිතෙන්නේ නැහැ. ඔබ හොඳ වර්ෂිපර් කෙනෙක් නිසා. දෙවියන් වහන්සේගේ අභිමුඛ අතර දවස් පතක් ගිහිල්ලා ඔබ වර්ෂිප් කරලා උන්වහන්සේත් එක්ක ඉන්න නිසා ඔබට ඒ හිතෙන්නේ ඔබට හිතනවා මට ගානක් නැහැ මොනා කිව්වත් එයා මොනා කරත් මට ප්‍රශ්නයක් නැහැ. ඔව් එයා තමයි දන්නේ මේ දේවල් මම කරනවා කියලා. ඔබ සමාව දීමේ සහ එයාට ප්‍රේම කිරීමේ හදවතක් ඔබ තුළ නැහැ. ඒක යෝහන් 4:20 යෝහන් 18:36 සටහන් කරගන්න කියවලා බලන්න. අපිට කියවලා මම යන්න තිබ්බා නමුත් ඊළඟ ස්ලයිඩ් එකට අපි යමු. form of praise මේ ඇවිල්ලා පිටස්තරෙන් practically barak kneel or bow yada extending hands. දැන් අපි යාඥාව පටන් අරගෙන අපි ශුද්ධාත්මයන් අතර බාර දීලා ඔක්කොම කළා. අපි පසුතැවීමට එනකොට අපි දන ගහලා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි පසුතැවිලි වෙනවා. ඊළඟට holies of holy worship එකට ගියාම ඔබට පුළුවන් දන ගහලා උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණ නමස්කාරය කරන්න පුළුවන්. සමහර අය ෆුල් නමස්කාරය කරන අත දිගහැරලාම වැකිලා බිම වැටලා නමස්කාර කරනවා උන්වහන්සේ ඉදිරියේ. ඉතින් කියලා. දැන් ඒ කාලේ රජතුමෙකුට වැටිලා හත්වතාවක් මිනිස්සෙක් නමස්කාර කරන්න පුළුවන් නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ ආස පොළොව මවා පාලනය කරපු මේ තරම් most high god ඔබටයි මටයි වැඳ වැටිලා දන ගහලා යාඥා කරන්න බැරි කමක් නැහැ නේ. රජිකුට මිනිස්සුන්ට නමස්කාර කරන එක දෙවියන් වහන්සේට එමනම් ඒ වෙලාවෙදි කෙලින්ම බැටෙන්න දිනවා. අර යෝහන් තුමා වැටුණා නේ. ඉතින් බලක් කියලා කියන Hebrew word එක ඇවිල්ලා kneel or bow down. bow that we show outward towards that we are humble and we are worshiping you. යටහත් භාවය වහන්සේට පිටස්තරේ මම දන ගහලා ස්වාමීනි මම වැඳ වැටිනා මට සමා වෙන්න කියලා. යාදා කියන අත් දෙක ඔසවන එක. අත් දෙක ඔසවගෙන යාඥා කරන මම දන්නවා අමාරුයි. ටික වෙලා කරලා අත් දෙක රෙදෙනා පල්ලෙට. නමුත් පුරුදු වෙන්න මේ අත් දෙක ඔසවගෙන යාඥා කරන්න හැම බලයක්ම යක්ෂයාගේ හැම දෙයක්ම කැඩෙනවා. මේවල ලොකු බලයක් තිබෙනවා මේ අත් දෙක. මෝසස් ජයගත්තේ ඒ සටන අත් දෙක ඔසවගෙන එද්දී දිනනවා අත් දෙක පල්ලයට දාන්නේ පරදිනවා. හරි? මොන රෙවලේෂන් එකක්ද ඒක? ඔබ හිතන්නේ අරගොල්ලෝ එතකොට අතන හිටපු හොඳ දක්ෂ යුද කරන්න පුළුවන් හැම ටැක්ටික් එකක්ම දන්න හොඳ ට්‍රේන් වෙච්ච අයගෙන් නෙවෙයි දිනන්නේ. අර අත් දෙක ඔස්සගෙන ඉන්නකොට දිනනවා පල්ලයට දානකොට පරදිනවා. අද ඔබගේ මගේ ජීවිතේ මේ යාදා extending hands කියන දේ අත් දෙක ඔසවගෙන දන ගහගෙන අත් දෙක ඔසවගෙන යාඥා කරන අන්‍ය භාෂාවක් කරන්න කොහොමද? ඔබට වෙන දේවල් ඔබට විරුද්ධ වෙන දේවල් ඔබට විරුද්ධව ප්ලෑන් කරන දේවල් හැම දෙයක්ම කැඩෙනවා. outward other Hebrew words convey instrumental praise, shouting, singing, dancing, extremely celebrating. It's depend on you. තුළ දෙවියන් වහන්සේ කනෙක්ට් වෙලා ඔබ එක්කෙනෙක් කෑ ගන්න පුළුවන් dance කරන්න පුළුවන් extremely celebrating සතුටින්. එතකොට worship කෙනෙක් කියන්න පුළුවන් ලේන්ස් වක් ඔයගොල්ලෝ ගාව තියෙන ලේන්ස් වක් අරන් දැන් බලන්න කියනවා බයිබලයේ ඇති තියෙනවා නම් පෙන්වන්න කියනවා. ඒ වෙලාවට ඒ තියෙන ඒ යන දේ is been shouting, singing, dancing කියලා. Primarily physical action offered unto God. නේ පිටස්තරව physically අපි උන්වහන්සේ දෙස අපි දෙන දේ. Praise is the physical reflection or the expression of the worshipper's heart. Horizontal reflection of a vertical connection. Are tiras horizontal kene tiras and vertical kene siras. අතර මගේ සිරස් අතර තියෙන කනෙක්ෂන් එකට තියෙන outward මගේ එක්ස්ප්‍රෙෂන් එක නැත්තම් මැනිෆෙස්ටේෂන් එක ඇවිල්ලා මොනවාද horizontal මගේ
praise is the physical reflection of expression. ඒතකොට praise කරද්දී උන්වහන්සේට මගේ උපරිම දේවල් තියලා මම තුස්සලා අත්වනලාරේ නටලාරේ ඒ වෙලාවේ ශුද්ධක්කාස ඔබ තුළ තියෙන විදිහට ඔබ සෙලිබ්‍රේට් කළා ඔබ සතුටේ උන්වහන්සේ තුළ තියෙන expression එක. මේ Hebrew වචනේ barak කියන the God kneeling Genesis 25:11 ඔබ බලන්න Genesis 25:11 කියනදී තව විනාඩි 3ක් තිබෙනවා අපි බලමු මේක. This minimize the importance of praise not at all. Physical දැන් අතන කියපු දේ ඔබ හිතයි මේ praise කරන්නේ නටන්න ඕනේ ගීතිකා කියන්න ඕනේ එහෙම තමයි නෑ. This minimize the importance of praise not at all. සමහර වෙලාවට කිසි කෙනෙක් හෙලවෙන්නේවත් නෑ. අත් දෙක විතරක් උස්සගෙන මේ මස් දෙක වහගෙන මේව ඉන්නවා. එයා full praise එකක් කරලා එන්න වෙනවා. That's up to you. And how it's the Holy Spirit is guiding you. In you. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ outward මේ action එකක් තිබුණ නැහැ. ඒ නිසා මම praise කරේ නැහැ. බලන්න ඔක්කොම කරානේ. ඒකට මම කරේ නැද්ද කියලා හිතතරින් නැහැ. not at all. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ it's not a final destination. Praise still is not a final destination. Thanksgiving, enter to the gates, praise, then you go to the worship. The extent to which the physical action is an expression of a worshipping heart that qualifies a praise that honors God. Yeah? So introduction we are going to see the difference between praise and the worship. So we are saying the praise is an external expression, extent to which the physical action is an expression of a worshipping heart that qualifies is praise that honors God. I think the Master Rabbi Yatahatva, Mahaseta Preme, Mahaseta Garukirime, Mahaseta Stuti Prasansa Kirime, Adavatin, Ekira Pachana, Wolin Saha, Pitastara Api Kriavin, Edeva Lokama, Mahaseta Garukirimaksa, Mahaseva Varana Kirima, Mahaseka Name Sadima, Edeva Tamai, Mahase Tula. D. Still we are in hidden treasure. Sangagulu Nidhanaya. Api D වලට එනවා කයිවාරු නැත්තම් පුරාජේරු වචන අපි කියනවා flattery words අපි use කරනවා නේද? flattery දේවල් කියලා කියන්නේ flattery කියන්නේ මතෙව් 15:8 කියනවා these people draw near to me with their mouth and honor me with their lips but their hearts is far from me කියලා කියනවා. අපිට පිටස්තරෙන් ඕන දෙයක් කියන්න පුළුවන්. දේවල් කරන්න පුළුවන්. නමුත් හදවතින් මම දෙවියන් වහන්සේට ළඟ නැහැ. මම කනෙක්ට් නැහැ. හරියට. මතෙව් 15:8 මේ සෙනඟ තොල් වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත් මා කෙරේ දුරව තිබෙති. දැන් යොහන් බෞද්ධිස්ත කලානේ හවුම මම වතුරෙන් බෞද්ධිස්ම කරන්නේ මට පස්සේ එනකෙනා ආත්මෙන්ද ගින්නෙන්ද බෞද්ධිස්ම කරයි කියලා එක බෞද්ධිස්ම කරන්න පොලිමක් ආවා. කිව්වා ස්වර්ග රාජ්‍ය ළඟ තිබේ පසුතැවිලි වෙලා බෞද්ධිස්ම වෙන්න කියලා නේ. ඉතින් බෞද්ධිස්ම වෙන්න පොලිමේ ආවා. කොහමද සෝදාදෝ පවා. නමුත් හිතේ ඇතුලේ පසුතැවිලි වෙලා නැහැ. සමහරව තියෙනවා. හැබැයි බෞද්ධිස්ම වෙන්න ආවා නේ. ඒක ජේසුස් වහන්සේ කියන this brute of vipers කියලා කියන විසැති පුර සර්පයෝ මේගොල්ලෝ වගේ කියලා. අයි බොරුවට outwardly අපි පෙන්නවා ඒ දේවල් කරන්න ආවා මේගොල්ලෝ මෙයාත් ආවා මෙයක් කරා ඔව් කරා කියලා. නමුත් ඇතුලේ හරි දේ වෙලා නැහැ. පසුතැවිලි වෙලා නැහැ. සමාව දීලා නැහැ. තාම වෛරිත්‍යයන් ඒ දේවල් වෙලා නැහැ. ඉතින් අපි තොල් වලින් අපිට පුළුවන් අනේ ස්වාමීනි මම වහන්සේට ආදරේ වහන්සේට දේවල් කියලා අනිත් පැත්තේ වෛර කරන්න පුළුවන් අපිට. තාම සමාව දීලා නැහැ අපි තාම. තාම අර පරණ කේන්තිය තිබෙනවා අපිට තුළ. දෙවන් මාස තුළ අපි යන ගමන මේ දේවල් කරලා නැත්නම් දෙවනාසි කියනවා. ඒගොල්ලෝ මාම් ගැන හරියට ගෞරව කරා, මාව අනාර කරා කොහොම හැබැයි මේ තොල් වලින් විතරයි. අදවතින් ඒගොල්ලෝ දුරයි මගේ කියලා. එහෙනම් ස්වාමීනි මම ආසය වහන්සේට අදවතින් මට ලං වෙන්න ඕනේ. පිටස්තරෙන් මේ වචන වලින් නෙවෙයි මට ඕනේ අදවතින් වෙන්න කියලා. එහෙනම් දෙවනාසි කියන ඔක්කොම තියලා ඉන්න. Take come to the presence of mind, to the worship the Lord. Let's go and worship the Lord. Let's worship the Lord. කියලා. දැන් දෙවටනකොට මහස්සෙක්වල. එතකොට ඔබ හදවතින් ඊට පස්සේ මොකද වෙන්නේ? තොල් වල හිතර නෙවෙයි. ඔබ කියන දේ ඇත්ත. ඔබ හදවතින් ඔබ කනෙක්ටඩ් මහස්සෙත් එක්ක දන්නවා. මම කිව්වේ අපිට ලව් වනනද සමාව දෙන්න පුළුවන් අපිට. අමතක කරලා දාන්න පුළුවන්. මොන දේ කරා ඔබ බය නැහැ.
ඔබට විරුද්ධව කවුරු හරි ඔෆිස් එකේ මොනාරි මන්ත්‍රය මොනාරි දෙයක් කරනවා නම් ඔබට විරුද්ධව දෙයක් කියනවා නම් ඔබ පොඩ්ඩක්වත් බය වෙන්න මොකද ඔබ දන්නවා ඔබ කාටත් තොලවන්න දෙයක් මාසේ ඔබත් එක්ක ඔබ බෙල් කනෙක්ට් ඔබ හැමදාම නමස්කාර කරන පුද්ගලෙක් වර්ෂිපර් කෙනෙක් ට්‍රූ වර්ෂිපර් කෙනෙක් දෙවියන් වහන්සේ තුළ ඔබ යනවා කියන්නේ ඔබ ඔය වගේ දේවල් වලට බය වෙන්නේ නැහැ. ඔබ මොනවා කරන්න බෑ. මම කියන්නේ මේ දේවල් අරගෙන දෙවියන් වහන්සේ ඔබව කොලවන්න බෑ. අතර මම කියන විදිහට ඔබ කොලවන්න බෑ. ඒව වැරදි විදිහට අපි පාවිච්චි කරන්න නෙවෙයි අපි ඒගොල්ලෝ ගැන අපිට අනුකම්පාවක් ඇති වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා වැරදි දෙයකින් නරක දෙයකින් දේවල් ලබා ගන්න. නමුත් අපිට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේත් එක්ක මම ඉන්නවා දෙවියන් වහන්සේගේ පාමුල ගිහලා මට පුළුවන් මේ දේවල් වහන්සේට කියන්න දේවල් කරගන්න මට මගේ දේවල් කරගන්න කියලා. නේද? ඉතින් ඒ නිසා අපිට අවශ්‍යයි. ඉතින් අපි මෙතන නතර කරමු. සමාන 32ක් තුනක් මේ අපි තෝරේ ඒ වගේ සබාව නමස්කාරයකට ඇතුළේ මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට යම්කිසි විදිහකින් මඟ පෙන්වනවා කතා කරා කොහොමද නමස්කාරයකට කියලා මම අපි ගැලවීම ලැබලා අවුරුදු ගානක් දැනගෙන හිටියේ නෑ මේ වගේ රහස් තොරතුරු ඊට පස්සේ අපි දැනගත්තම අපි පොඩ පටන් ගත්ත චුට්ට පටන් අරගෙන තමයි අපි කාලාන්තරයක් තිස්සේ ඒක ඩෙවලොප් කරලා දෙවියන් වහන්සේත් එක්ක ආවා. ඉතින් මේ වගේ ප්‍රේස් ඇන්ඩ් වර්ෂිප් එකක් කරන්න ඔබට විනාඩි 5න් කරන්න බෑ. පැය භාගයෙන් අඩුම ගානේ විනාඩි 45ක් පැයක් යනවා. ස්තුති දීලා ඊට පස්සේ ප්‍රශංසා කළා වහන්සේ ගැන ගුණ වර්ණනා කළා. ඊට පස්සේ සමාව අරගෙන ඊට පස්සේ වහන්සේගේ නමස්කාරයට ඇතුළු වුණාම ඔබයි දෙවියන් වහන්සේ විතරයි වහන්සේට නමස්කාර කිරීම. ඉතින් ඒකට minimum 45 minutes to 1 hour යනවා. ඊට පස්සේ ඉන්දියන් වලට අක්තා කරන්න තව පැය භාගයක් පස්සෙ ඉතින් 1 to 1.5 hour to 2 hours ගැන තමයි මේ කතා කරන්නේ. ඒක ඔබ පටන් ගන්න මම කියන්නේ එකපාරට පැය දෙකක් දෙන්න කියලා එහෙම දන්නේ නැහැ. 5 minutes 10 minutes 20 minutes 30 minutes වලින් ගත්තොත් ඔබටම තේරෙයි මේක කොහොමද ශාලස්සනයි මේක ඉම්ප්‍රූව් කරගෙන යන්න. හරි ආසයි ඔබට මේ දේවල් කරන්න. ඉතින් මේක හරිම ඉම්පෝටන්ට් ෆන්ඩමෙන්ටල් දෙයක් මේක අවශ්‍යයි. දෙවියන් වහන්සේත් එක්ක ඔබ යන ගමනේදී මම ಭಾರತයෙන් පස්සේ දෙනාලින් ආඥා කළා ස්වාමීන් වහන්සේට ස්තුතිය වහන්සේ කතා කරපු මේ හැම දෙයක්ම ඉස්සලා මට ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ මගේ දේවල් ස්වාමීන් වහන්සේ හදාගෙන තමයි අනිත් අයට ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ස්වාමීන් අද අපි තුල තියෙන අඩුපාඩුකම් මේ දේවල් ගැන වහන්සේගේ පාමුල අපි තබලා අපි හැම කෙනෙක්ම පසුතැවිලි මේ වෙනකන් ස්වාමීන් මේ දේවල් අපි දැනගෙන ජී නැත්තම් ඔබ වහන්සේට දවස ගානේ වහන්සේගේ අභිමුඛත්වයට අවිල්ලා වහන්සේට එක්ක ස්තුති ප්‍රශංසා නමස්කාරයකට ඇතුල් වෙලා ස්වාමීන් වහන්සේ වහන්සේට නමස්කාර කළා. ස්වාමීනි යන ගමන මේ අපිට විශ්වාස අපි අදින් පස්සේ තීරණයක් ගන්නවා වහන්සේට අද ඉඳන් මේ දේ පටන් අරගෙන කරන්න චුට්ට ස්වාමීනි පළවෙනි පුහුණුවේ කැඩිලා ස්වාමීන් වහන්සේ ඉස්සලාම ට්‍රේනර් කෙනෙක් කැඩිලා ඉස්සලාම පටන් ගන්න චුට්ට වහන්සේ තුළ මේ වහන්සේත් එක්ක සම්බන්ධතාවය තව වැඩි කරගෙන තහවුරු කරගෙන ස්වාමීනි යන්න ඔබ වහන්සේ අපිට ශක්තිය දෙන නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි වහන්සේගෙන් ඉගෙනගත්ත මේ හැම දෙයක්ම අපේ අසන්නෝ පමණක් නෙවෙයි ක්‍රියාවට දමන්න වහන්සේම අපිට උදව් කරන නිසා ස්තුති කරනවා. වහන්සේගේ හස්තයට මේ සියලු දේ අපි දැනගන්න බාර වෙන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.